අපොස උසස් පෙළ ජීව විද්‍යා විෂය නිර්දේශයේ 6 වෙනි පාඩම ප්‍රවේණිය. අපි ඒකේ මූලික සාකච්ඡා කීපයක් අපි කරගෙන අද වෙනකොට ඇවිල්ලා තියෙනවා මෙන්ඩලීය නොවන ප්‍රවේණි රටා පිළිබඳව සාකච්ඡා කරන්න. ඒතර මෙන්ඩලීය නොවන ප්‍රවේණි රටාවල මූලික સિદ્ધාන්ත කීපයක් මෙන්ඩලීය නොවන ප්‍රවේණි රටා කීපයක් අපි සාකච්ඡා කරලා අවසන් කරලයි මේ වෙනකොට තියෙන්නේ. අද අපි යනවා මෙන්ඩලීය නොවන ප්‍රවේණි රටාවේ ඊළඟ ප්‍රවේණි රටාව පිළිබඳව හොයලා බලන්න. ඒ තමයි ජාන ප්‍රතිබද්ධය. මොකද්ද ජාන ප්‍රතිබද්ධයක් කියන්නේ? ජාන ප්‍රතිබද්ධයක් කියන්නේ මොකක්ද? මේ බලන්න. අපි දන්න කාරණාවක් තමයි අන්න වර්ණ දේහයක් සලකපුවාම මේ වර්ණ දේහයේ ජාන තියෙනවා. අපි ගමු කැපිටල් T P A B මේ විදිහට ජාන දකින්න පුළුවන් වෙයි. එතකොට මේ ප්‍රතිබද්ධය කියන එකෙන් අදහස් වෙන්නේ මොකක්ද? වර්ණ දේහයක අන්න ලක්ෂණ තීරණය කරන ජාන සමීපව පිහිටි. වර්ණ දේහයක ලක්ෂණ පාලනය කරන ජාන සමීපව පිහිටීම අපි හඳුන්වනවා මොකක් කියලාද? අනප්‍රතිබද්ධයක් කියලා හඳුන්වනවා. මේකේ ප්‍රතිඵලය මොකක්ද? මේ ජාන ප්‍රතිබද්ධයක් වීමේ ප්‍රතිඵලය තමයි අන්න අවතරණයකට හෝ ස්වාධීන සංරචනයකට ලක් නොවි ලක්ෂණ නිර්මාණය වීමක් සිද්ධ වෙනවා. බලන්න මොකක්ද කියන්නේ කියලා. මේ අන්න යම් විශේෂ ලක්ෂණයක් සඳහා කේතය සපයන සමහර ජාන ජීවීන්ගේ එකම වර්ණ දේහයක එකිනෙකට ලං වූ පරතරයකින් ස්ථානගතව පැවතීම නිසා ජන්මානුසෑදීමේදී මොකක්ද වෙන්නේ? අන්න ජන්මානුසෑදීමේදී අවතරණයකට හෝ ස්වාධීන සංරචනයකට ලක් නොවි එයින් මගහැරී ගොස් ප්‍රවේණිගත වීම අපි කියනවා මොකක් කියලාද? ජාන ප්‍රතිබද්ධය ලෙස හඳුන්වනවා. එතකොට වර්ණ දේහයක ජාන පිහිටලා තියෙනවා. මේවා තියෙන එකිනෙකට සමීපව තියෙන. එහෙනම් මේවා අවතරණයට ලක් වෙන්නෙත් නෑ. ඇයි? සමීපව තියෙන හින්දා. ඒ වගේම සමීපව තියෙන හින්දා මේවා ස්වාධීන සංරචනයට ලක් වෙන්නෙත් නෑ. එහෙම ස්වාධීන සංරචනයටත් අවතරණයටත් ලක් නොවි මේවා අන්න ජන්මාණු වලට ගමන් කිරීමක් සිද්ධ වෙයි. පැහැදිලිද? ඒකේ ප්‍රතිඵලයක් විදියට අන්න ලක්ෂණ රූපාණු දර්ශ වෙනස් වෙන්න. ඒතර මතක තියාගන්න මේක හැඳින්වීම අපි විභාගෙට ගිහිල්ලා ජාන ප්‍රතිබද්ධය හඳුන්වන්න කියලා දුන්නාම අපි ලියන්නේ මොකක් කියලාද? ලක්ෂණයක් සඳහා කේතය සපයන සමහර ජාන එකම වර්ණ දේහයක එකිනෙකට ලං වූ පරතරයකින් ස්ථානගතව පැවතීම නිසා ජන්මානුසෑදීමේදී අන්න අවතරණයකට හෝ ස්වාධීන සංරචනයකට ලක් නොවි එයින් මගහැරි ප්‍රවේණිගත වීම අපි හඳුන්වනවා ජාන ප්‍රතිබද්ධය කියලා. මේ ජාන ප්‍රතිබද්ධය පිළිබඳව මුලින්ම කරුණු අනාවරණය කළේ අන මෝගන් කියන විද්‍යාඥයා. මෝගන් කියන විද්‍යාඥයා තමයි මුලින්ම කරුණු අනාවරණය කිරීම සිද්ධ කරේ. ඔහු මේ සඳහා පාවිච්චි කරා ඩ්‍රොසොෆිලා. කවුද මේ ඩ්‍රොසොෆිලා කියලා කියන්නේ? අපි මෙයාව දැකලා තියෙනවා. මේ පළතුරු මැස්සා. අපිට හම්බෙන පළතුරු මැස්සා අන්න ගෙදර අඹ ගහක් තියෙනවන මේ අඹ ගස් වලට එහෙමත් නැත්නම් වෙනත් පළතුරු ශාකවලට අපිට හම්බ වෙන peer වගේ ශාකයකට ඊට අමතරව සමහර එළවලු වර්ගවලට අන්න මෙයාගෙන් ලොකු හානියක් තියෙනවා. එහෙනම් අපි බොහෝ වෙලාවට මේගොල්ලෝ අපේ ගෙවත්ත තුල ඉන්නවා දැකලා තියෙනවා අපි. ඒතර මේ පළතුරු මැස්ස සාමාන්‍ය ගේ මැස්සෙක් ගීතර ප්‍රමාණයේ තියෙන මැස්සෙක්. මෙන්න මෙයාව තමයි පාවිච්චි කරේ කවුද? මෝගන් මේ ජාන ප්‍රතිබද්ධය පිළිබඳ පරීක්ෂණ සඳහා. ඒතර අන්න MCQ එකකට අහන්න පුළුවන් ජාන ප්‍රතිබද්ධය පිළිබඳ මුලින්ම කරුණු අනාවරණය කරන ලද්දේ කවුරුන් විසින්ද කියලා. ඒතර මතක තියාගන්න දිනේපා ඒ අදහසක් ගන්න දිනේ දීලා තියෙන අන්න ඩ්‍රොසොෆිලා. එහෙමත් නැත්නම් අපි කියනවා පළතුරු මැස්සා. මෙයාගේ මේ ශරීර ලක්ෂණ පදනම් කරගෙන තමයි මේ පරීක්ෂණය අන්න මෝගන් විසින් සිද්ධ කරේ.
ඩ්‍රොසොෆිලා අපි පරීක්ෂා කරලා බලපුවාම මේගොල්ලන්ගේ දේහ වර්ණ දෙකක් අපිට දකින්න පුළුවන් වෙනවා. මේගොල්ලන්ගේ දේහ වර්ණ දෙකක් දකින්න පුළුවන් වෙනවා. මේ ඩ්‍රොසොෆිලාගේ අන්න දේහ වර්ණයේ ප්‍රභේද දෙකක් අපිට දකින්න පුළුවන් වෙනවා. සමහර අය අලු පාට දේහයක් තියෙනවා. ඒ අලු පාට දේහය අපි කියනවා ප්‍රමුඛ ලක්ෂණයක් කියලා. සමහර අයට තියෙන්නේ කළු පාට දේහයක් තියෙනවා. අපි ඒක කියනවා මොකද්ද? නිලීන ලක්ෂණයක් කියලා. එතකොට ප්‍රමුඛ හින්දා අපි කැපිටල් ලකුරක් පාවිච්චි කරා. අන්න කැපිටල් G ගත්තා. නිලීන ලක්ෂණයක් හින්දා අන්න අපි සිම්පල් G. ඒ වගේම මේගොල්ලන්ගේ පියාපත් වල ස්වභාවය අනුවත් අපි ප්‍රභේද දෙකක් අපිට ඩ්‍රොසොෆිලාගේ හම්බෙනවා. ඒ තමයි දිගු පියාපත් දරන ප්‍රභේදය. දිගු පියාපත් තමයි මේගොල්ලන්ගේ ප්‍රමුඛ ලක්ෂණය. ඒ වගේම අපිට හම්බෙනවා කෙටි පියාපත් දරන ප්‍රභේදයක් අපිට හම්බ වෙනවා. කෙටි පියාපත් අපි කියනවා නිලීනයි. එහෙනම් අපි පාවිච්චි කරනවා අන්න දිගු පියාපත් කැපිටල් L ගන්නකොට කෙටි පියාපත් අන්න අපි ගන්නවා සිම්පල් L. එතකොට මේ දිගු පියාපත් කියන ප්‍රභේදය සමහර වෙලාවට අපි හඳුන්වනවා සාමාන්‍ය පියාපත්. එහෙම කියලා කියන්නත් පුළුවන්. මේ කෙටි පියාපත් කියන එක කොටයිනේ. එහෙනම් අපි කියනවා ඒක අවශිෂ්ට පියාපත් කියලාත් අන්න කියන්න පුළුවන්. එතකොට දිගු පියාපත් වලට අපි කියනවා සාමාන්‍ය පියාපත්. කෙටි පියාපත් වලට අපිට ගන්න පුළුවන් මොකද්ද? අවශිෂ්ට අන්න ප්‍රමාණයෙන් කුඩා වෙලා. එහෙනම් අවශිෂ්ට පියාපත් කියලා ගන්නත් පුළුවන්කම ලැබෙනවා. ඒතර මතක තියාගන්න මෙන්න පළතුරු මැස්සගේ නැත්නම් ඩ්‍රොසොෆිලාගේ අන්න ප්‍රභේද අපිට දකින්න පුළුවන් ශරීරයේ වර්ණය පදනම් කරගෙන අන්න අලු පාට හා කළු පාට කියලා මැස්සෝ ආකාර දෙක. ඒ වගේම පියාපත් වල ස්වභාවය පදනම් කරගෙන දිගු පියාපත් හා කෙටි පියාපත් කියලා වර්ග දෙකක් දකින්න පුළුවන් වෙයි. පැහැදිලිද? මෙන්න මේ අපිට හම්බ වෙච්ච මෝගන්ගේ පරීක්ෂණේ අපිට විභාගයට ගැටලුවක් විදියටම දෙන්න පුළුවන්. මේ මෝගන්ගේ පරීක්ෂණය අපිට විභාගෙද්දි ගැටලුවක් විදියටම දෙන්න පුළුවන්. අපි කියනවා මේ මෝගන් විසින් ඩ්‍රොසොෆිලාගේ අලු පැහැති දේහය. අලු කිව්ව ගමන් අපි දන්නවා ප්‍රමුඛ ලක්ෂණය. ඒ හින්දා ගත්ත කැපිටල් G කියන එක සමහරලාට අපිට විභාගෙට දෙන්නත් පුළුවන්. ගැටලුවක් නැහැ. අලු පාට දේහය ප්‍රමුඛයි. ඒ හින්දා කැපිටල් G. හා සාමාන්‍ය පියාපත්. අර අපි කිව්වේ සාමාන්‍ය පියාපත් කියන්නේ දරුවනේ දිගු පියාපත්. කැපිටල් N. සහිත මැස්සන් කළු පාට දේහය. අපි කිව්වා කළු පාට කියන එක අලු පාටට කළු පාට නිලින. එහෙනම් සිම්පල් G. අවශිෂ්ට පියාපත්. ඒ කියන්නේ කෙටි පියාපත්. කෙටි නිලිනයි. ඒ හින්දා අපි ගන්නවා සිම්පල් N. මැස්සන් සමග මුහුණ්කරණය කරන ලදී. එහෙම මුහුමක් ගැන කියනවා. එහෙම කරේ කවුද? මේ වැඩේ කරේ මෝගන්. පැහැදිලි? F1 පරම්පරාවේ සියල්ල අලු පාට දේහයේ සාමාන්‍ය පියාපත් දැරිය. අලු පාට දේහයේ සාමාන්‍ය පියාපත් දැරිය. F1 හම්බෙලා තියෙන ඉතින් ප්‍රමුඛ ලක්ෂණ දෙකම. අන්න අලු ප්‍රමුඛයි කළු වලට. ඊට අමතරව සාමාන්‍ය පියාපත් ප්‍රමුඛයි අවශිෂ්ට පියාපත් වලට. නැත්නම් කෙටි පියාපත් වලට. ඉතින් F1 පරම්පරාවේ හම්බුනේ අලු දේහය සාමාන්‍ය පියාපත්. හොඳට බලන්න ප්‍රශ්නේ. F1 ජීවීන් පරීක්ෂා මුහුමටක ලක් කර F2 පරම්පරාව ලබා ගන්න. F2හි අලු පැහැති දේහය සාමාන්‍ය පියාපත් හා කළු පැහැති දේහය අවශිෂ්ට පියාපත් එකට එක අනුපාතයෙන් ලැබී මෙය ප්‍රවේණිකව පහදා දෙන්න. එතකොට මෝගන් කරපු පරීක්ෂණේ ඔහුට ලැබිච්ච ප්‍රතිඵලය තමයි මේ. ඔහු මේ විදිහේ මුහුණුකරණයක් කරා. කළා F1 පරම්පරාව ගත්තා. F1 පරම්පරාව පරීක්ෂා මුහුමකට ලක් කරා. පරීක්ෂා මුහුමකට ලක් කරලා F2 පරම්පරාව ගත්තා. F2 පරම්පරාවේ ඔහුට ප්‍රතිඵල විදිහට ලැබුණා මොනවද? අලු පැහැති දේහය සාමාන්‍ය පියාපත් හා කළු පාට දේහය අවශිෂ්ට පියාපත් එකට එක අනුපාතයකින් ලැබුණා. මෙය පහදන්න කියලයි කියන්නේ. මේ පහදන්න කියලයි කියන්නේ. ඒතර ඔන්න අපිට පැහැදිලි කිරීමකට යන්න පුළුවන් මේක. ඒතර අපි දන්න සාමාන්‍ය කාරණේ මොකක්ද?
මෙන්ඩල් කියපු එකනේ. පැහැදිලි? මෙන්ඩල්ගේ මූලික සංකල්ප පාවිච්චි කරලා අපිට මේ ගැටලුව විසඳන්න පුළුවන්. අපි මේක කියනවා මෙය අන්න මෙන්ඩලීය සාමාන්‍ය මෙන්ඩලීය මුහුමක් ලෙස සලකලා අපිට මේක විසඳන්න පුළුවන්. මම ගන්නවා මේක මේ විදිහට. මෙය සාමාන්‍ය මෙන්ඩලීය මුහුමක් ලෙස සලකා පහත ආකාරයට එහෙම නැත්නම් පහත පරිදි විසඳිය හැක. අපි ගන්නවා ජනකයෝ මේ. කවුද ජනකයින්? බලන්න මුහුකරණය කරලා තියෙන කවුද? අලු පාට දේහය සාමාන්‍ය පියාපත්. අලු පාට දේහයේ සාමාන්‍ය පියාපත් කියලා කියන්නේ කැපිටල් G. කවුද සාමාන්‍ය පියාපත්? කැපිටල් N. ඔන්න අලු සාමාන්‍ය පියාපත්. අලු කියපු ගමන් අලු අපි ගන්නේ ප්‍රමුඛ ලක්ෂණේ හින්දා අන්න කැපිටල් G. සාමාන්‍ය පියාපත් අපි ගත්තේ N, කැපිටල් N. මුහුංකරණය කරනවා කාත් එක්කද? අන්න කළු පාට දේහය අවශිෂ්ට පියාපත්. මම මෙයා යටින් නිකමට ඕගොල්ලන්ට අර වැඩේ පැහැදිලි වෙන්න ගන්න. අලු සාමාන්‍ය විභාගෙට මෙහෙම ඕනේ මේ සිම්පල් G, සිම්පල් N. කවුද මේ? කළු අවශිෂ්ට. කළු අවශිෂ්ට කියලා කියන්නේ කළු කෙටි පියාපත් කිය. අපි ජන්මානු ගමු. එක ජන්මානුවක් අපිට හම්බ වෙනවා කැපිටල් G, කැපිටල් N. අනිත් එක අපිට හම්බ වෙනවා සිම්පල් G, සිම්පල් N. මෙන්න F එක පරම්පරාව අපිට හම්බ වෙනවා කැපිටල් G, සිම්පල් G, කැපිටල් N, සිම්පල් N. කවුද? 100% අලු සාමාන්‍ය පියාපත්. එතකොට මේක තමයි අපිට හම්බෙන F එක පරම්පරාව. හරිනේ? ඒක හරිනේ. මුහුංකරණය කරන ලදී F එක පරම්පරාවේ සියල්ල අලු දේහයේ සාමාන්‍ය පියාපත් දැරිය. ඒක හරි. ඊට පස්සේ මොකද්ද කරන්නේ? අලු සාමාන්‍ය පියාපත් හම්බෙලා තියෙන. ඊට පස්සේ අපි ඔය F එක පරීක්ෂා මුහුමකට ලක් කරනවා. බලන්න මොකද්ද කරන්න කියලා. F එක පරීක්ෂා මුහුම. කැපිටල් G, සිම්පල් G, කැපිටල් N, සිම්පල් N. අලු සාමාන්‍ය පියාපත් දරන එක්කෙනානේ. පරීක්ෂා මුහුමක් කියලා කියන්නේ මෙයා ද්විත්ව නිලීනයත් එක්ක මුහුංකරණය කරන්නේ. සිම්පල් G, සිම්පල් N, සිම්පල් N. එතකොට මෙතනදී අපිට හම්බ වෙනවා ජන්මානුමේ. ජන්මානු ගන්නවා මෙන්ඩල්ගේ දෙවන නියමේ. මේ වගේ එක ජන්මානු ගන්න අපි පාවිච්චි කරන්නේ මෙන්ඩල්ගේ දෙවන නියමය අපි පාවිච්චි කරන්නේ. කැපිටල් G මෙයත් එක්ක යනවා. එකක් මේ කැපිටල් G, කැපිටල් N එක ජන්මානුව. කැපිටල් G මෙයත් එක්ක යනවා. කැපිටල් G, සිම්පල් N තව ජන්මානුව. මෙයත් එක්ක යනවා. සිම්පල් G, කැපිටල් N තවත් ජන්මානුව. මෙයත් එක්ක යනවා. අන්න සිම්පල් G, සිම්පල් N ජන්මානු 4යි. මෙතන අපිට හම්බ වෙන්නේ අනිත් පැත්තේ
සිම්පල් G සිම්පල් N එක ජන්මාන. අන්න දැන් බලන්න අපි ගන්නව මොකද්ද? F එක පරම්පරාව අපි අරගෙන පෙන්නනවා මේ. මෙන්න ජන්මානු ගත්තා. එහෙමනම් F එක පරීක්ෂා මුහුමකට ලක් කරලා තියෙන්නේ. අපි ගන්නවා F2 පරම්පරාව. මෙන්න අපිට හම්බ වෙන F2 පරම්පරාව. මේ ජන්මානුවත් එක්ක යනවා. එතකොට කැපිටල් G සිම්පල් G කැපිටල් N සිම්පල් N. කවුද මේ? කැපිටල් G සිම්පල් G අලු. කැපිටල් N සිම්පල් N සාමාන්‍ය. ඊට පස්සේ මෙයත් එක්ක යනවා. කැපිටල් G සිම්පල් G සිම්පල් N සිම්පල්. එතකොට කැපිටල් G සිම්පල් G අලු. සිම්පල් N අවශිෂ්ට පියාපත්. මෙයත් එක්ක යන සිම්පල් G කැපිටල් N සිම්පල් N. කවුද මේ? සිම්පල් G නේ. එහෙනම් කළු සාමාන්‍ය පියාපත්. මෙයත් එක්ක යන. අන්න අපිට හම්බ වෙනවා සිම්පල් G සිම්පල් N. එතකොට සිම්පල් G කළු සිම්පල් N අවශිෂ්ට. එතකොට ලැබෙන අනුපාතයන් මොනවද? එකට එක. පැහැදිලිද? එතකොට අපි කියනවා මොකද්ද අපිට හම්බෙන අනුපාතයන්? අපිට හම්බ වෙනවා අලු සාමාන්‍ය 1යි, අලු අවශිෂ්ට 1යි, කළු සාමාන්‍ය 1යි, කළු අවශිෂ්ට 1යි. එකට එක අනුපාතයක් හම්බ වෙනවා. ඒ කියන්නේ අපිට රූපානුදර්ශ 4ක් හම්බ වෙනවා. පැහැදිලිද? ඒතර ගානේ මොකද්ද කිව්වේ? දැන් එන ගානට. මේ බලන්න. ගානේ අපිට කිව්වේ ඔන්න ගාන බලන්න. මෝගන් විසින් ඩ්‍රොසොෆිලාගේ අලු පැහැති දේහය සාමාන්‍ය පියාපත් සහිත මැස්සන් කළු පාට දේහය අවශිෂ්ට පියාපත් සහිත මැස්සන් සමග මුහුණුකරණය කරන ලදී. F එක පරම්පරාවේ සියල්ල අලු පැහැති දේහය සාමාන්‍ය පියාපත්. F එක හරීමේ අලු සාමාන්‍ය පියාපත් තමයි හම්බෙලා තියෙන්නේ. ඊට පස්සේ කියනවා මේ F එක ජීවීන්, ඒ කියන්නේ කවුද? අලු සාමාන්‍ය පියාපත් දරන ජීවීන් මොකද්ද කරන්නේ? පරීක්ෂා මුහුමකට ලක් කර F2 පරම්පරාව ලබා ගනි. F2හි අලු පැහැති දේහය සාමාන්‍ය පියාපත් හා කළු පැහැති දේහය අවශිෂ්ට පියාපත් එකට එක අනුපාතයකින් ලැබේ. එතකොට මොනවද ලැබෙන්නේ F2? ලැබෙන්නේ අලු පැහැති දේහය සාමාන්‍ය පියාපත් හා කළු පැහැති දේහය අවශිෂ්ට පියාපත් එකට එක ලැබේ. හැබැයි අපි හැදුවා ගාන. ගානේ මොකද්ද අපිට හම්බෙන්නේ? අන්න ගානේ අපිට හම්බ වෙනවා මේ අලු සාමාන්‍ය පියාපත්. පැහැදිලි? ඊට අමතරව අලු අවශිෂ්ට පියාපත්, කළු සාමාන්‍ය පියාපත්, කළු අවශිෂ්ට පියාපත් කියලා 4ක්. එතකොට ගාන කියන්නේ කීයක් හම්බ වෙනව කියලාද? ගාන කියන්නේ 2යි හම්බ වෙනවා කියලා. ලැබෙන්නේ මොනවද? අලු පැහැති දේහය සාමාන්‍ය පියාපත් හා කළු පැහැති දේහය අවශිෂ්ට පියාපත්. අලු පැහැති දේහය සාමාන්‍ය පියාපත් මේ මොනවද ලැබෙන්නේ?
අලු සාමාන්‍ය පියාපත් කළු අවශිෂ්ට පියාපත් විතරයි ලැබෙනවා කියලා ගැටලුවේ කියන්නේ. හැබැයි මේකෙදි මෙන්ඩල්ගේ සාමාන්‍ය මූල ධර්මය පාවිච්චි කරලා අපි මේ ගැටලුව විසඳනකොට අපිට අලු සාමාන්‍ය පියාපත් හා කළු අවශිෂ්ට පියාපත් වලට අමතරව මොනවද ලැබෙන්නේ? අලු අවශිෂ්ට හා අලු සාමාන්‍ය පියාපත් දරන මැස්සොත් හම්බෙලා තියෙනවා. ඒ කියන්නේ අපි මේ විසඳපු විදිහ වැරදි. ඒ කියන්නේ අපි හදපු විදිහ හරි. නමුත් වැඩේ තියෙන්නේ අපි මේ කතා කරේ මෙන්ඩලීය ප්‍රවේණියට අනුවනේ මේ ගාන හැදුවේ. අපි හදපු විදිහ හරි. හැබැයි මෙම ගැටලුවට අනුව මේ ඩ්‍රොසොෆිලාගේ දේහ ස්වරූපය සාමාන්‍ය මෙන්ඩලීය ප්‍රවේණියට අනුව පරම්පරාගත වෙලා නැහැ. සාමාන්‍ය මෙන්ඩලීය ප්‍රවේණියට අනුව පරම්පරාගත වුණා නම් F1 ජීවීන් පරීක්ෂා මුහුමකට ලක් කරපුවාම අපිට ප්‍රවේණි දර්ශ 4ක් එමත් නැත්නම් රූපානුදර්ශ 4ක් ලැබිය යුතුයි. නමුත් ගැටලුවට අනුව ලැබිලා තියෙන්නේ රූපානුදර්ශ 2යි. කවුද? අලු සාමාන්‍ය පියාපත් හා කළු අවශිෂ්ට පියාපත්. එහෙනම් අපි කියනවා මොකක් කියලාද? මෙන්න බලන්න. එතකොට ඔන්න අපිට හම්බුණා අන්න ගාන අපිට කිව්වා. අපි කිව්වා රයිට් ගාන මෙන්ඩලීය මුහුමක් ලෙස සලකලා අපි විසඳලා බලමු කියලා. එහෙම විසඳපුවාම අපිට හම්බුණා මෙන්න විසඳුම. ඊතා නිවැරදිව අපි විසඳුම සිද්ධ කරා. අපිට ලැබෙනවා අලු සාමාන්‍ය අලු අවශිෂ්ට කළු සාමාන්‍ය කළු අවශිෂ්ට ලෙස රූපානුදර්ශ 4ක්. එතකොට අපි කියනවා මේ ගානේ මෙතනින් මොකක්ද කියන්නේ අපි? අපි කියනවා අන්න ගැටලුවට අනුව ලැබිය යුත්තේ අලු සාමාන්‍ය පියාපත් හා කළු අවශිෂ්ට පියාපත් පමණි. නමුත් මෙන්ඩලීය ප්‍රවේණියට අනුව පරම්පරාගත කළ විට අලු සාමාන්‍ය හා කළු අවශිෂ්ට පියාපත් වලට අමතරව අලු අවශිෂ්ට හා කළු සාමාන්‍ය පියාපත් ලැබී ඇත. එහෙයින් මෙය මෙන්ඩලීය ප්‍රවේණික සංකල්පයට එකඟව පරිණාමය වී නැත. එකඟව පරම්පරාගත වී නැත. ඒ කියන්නේ මේක මෙන්ඩලීය ප්‍රවේණියෙන් අපගමනය වූවකි කියලා අපි ඊට පස්සේ මොකද කරන්නේ? අන්න අපි කියනවා එහෙනම් මෙය සාමාන්‍ය මෙන්ඩලීය මුහුමක් නෙවෙයි. මෙය ප්‍රතිබද්ධයක් විය හැක කියලා අපි අරගෙන අපි ප්‍රතිබද්ධයෙන් ගාන හදලා පෙන්නනවා. එහෙනම් බලන්න. හැබැයි ඒක සාමාන්‍ය මෙන්ඩලීය මුහුමක් විදියට ඉස්සෙල්ලා අපි කරලා පෙන්වන්න ඕන මේ විදියට මේ. ආන්න. එතකොට අපි ඕක සාමාන්‍ය මෙන්ඩලීය මුහුමක් විදියට මොකද අපිට මේක පහදන්න කියලා තියෙන දරුවනේ. එතකොට අපි කියනවා මේ සාමාන්‍ය මෙන්ඩලීය මුහුමක් ලෙස සලකලා මේ විදියට අපි පැහැදිලි කිරීම කරනවා. ආන්න. එතකොට අපිට ලැබෙනවා මේකේ ප්‍රතිඵල විදියට අන්න රූපානුදර්ශ 4ක්. එතකොට අපි කියනවා මෙය අපි අපේක්ෂා කරපු අනුපාතයක් නෙවෙයි මේකේ ලැබිලා තියෙන්නේ. එහෙනම් මෙය මෙන්ඩලීය ප්‍රවේණියෙන් අපගමනය වූවකි. එනම් මෙය ප්‍රතිබද්ධයක් විය හැක කියලා අරගෙන අපි මේක ප්‍රතිබද්ධයක් විදියට සලකලා ගාන හදලා බලමු. ඔන්න බලන්න එහෙමනම් මම ඔයගලන්ට ඕක හදලා පෙන්නලා තියෙනවා. මෙන්න ගාන. පැහැදිලි? මෙන්න ඕකේ විසඳුම අරගෙන තියෙනවා මේ විදියට මේ. මෙන්න විසඳුම. මේ සාමාන්‍ය මෙන්ඩලීය මුහුමක් ලෙස සලකා පහත ආකාරයට විසඳිය හැකියි. මේ අපිට හම්බෙනවා අලු සාමාන්‍ය පියාපත්, මේ කළු අවශිෂ්ට පියාපත් දරන මැස්සක්, මේගොල්ලන්ගේ ජන්මානුගත්ත. අන්න අපිට හම්බෙනවා F1 පරම්පරාව අපිට ලැබෙනවා 100%ක් අලු සාමාන්‍ය පියාපත්. ඊට පස්සේ අපි උතනින් යනවා F1 පරීක්ෂා මුහුමකට ලක් කරනවා මේ අලු සාමාන්‍ය පියාපත් මේ දිත්ව නිලීනයම මුහුම්කරණය කිරීම සිද්ධ කරා. පැහැදිලිද? අන්න එතකොට අපිට හම්බෙනවා මොකක් කියලාද? මේ ජන්මාණු 4ක් හම්බෙනවා. පැහැදිලි? මෙතන එක ජන්මාණුවක් අපිට හම්බෙනවා. අපි මේ ජන්මාණුවත් එක්ක අන්න මුහුම්කරණය කරලා බලපුවාම අපිට F1 පරම්පරාවේ F2 අපිට අන්න රූපානුදර්ශ 4ක් ලැබෙනවා.
මොනවද ලැබෙන්නේ? අලු සාමාන්‍ය, අලු අවශිෂ්ට, කළු සාමාන්‍ය, කළු අවශිෂ්ට කියලා රූපානුදර්ශ 4ක් ලැබෙනවා. එතකොට දැන් අපි පැහැදිලි කිරීම කරනවා මේ අපි කරපු විදිහ මෙන්ඩලීය මුහුමක් ලෙස සලකලා මේ ගැටලුව විසඳීම ගැලපෙන්නේ නැහැ කියන එක අපි එක වාක්‍යයකින් ලියලා පෙන්නනවා. කොහොමද ලියන්නේ? ගැටලුවට අනුව අලු සාමාන්‍ය පියාපත් කළු අවශිෂ්ට පියාපත් එකට එක අනුපාතයෙන් ලැබිය යුතුය. ගාන කියන්නේ එකට එක අනුපාතයෙන් ලැබෙන්න ඕන අලු සාමාන්‍ය හා කළු අවශිෂ්ට. නමුත් මෙහිදී අලු සාමාන්‍ය, කළු සාමාන්‍ය, අලු අවශිෂ්ට, කළු අවශිෂ්ට එකට එක අනුපාතයකින් ලැබී ඇතම. එකට එක අනුපාතයකින් ලැබිලා තියෙනවා. එම ලස්සනට ලියන්න. මින් පැහැදිලි වනුයේ මෙය මෙන්ඩලීය ප්‍රවේණියෙන් අපගමනය වී ඇති බවයි. මේකෙන් පැහැදිලි වෙන්නේ මේක මෙන්ඩලීය ප්‍රවේණියෙන් අපගමනය වෙලා තියෙනවා. මෙය ප්‍රතිබද්ධයක් විය හැක. දේහ වර්ණය හා පියාපත්වල විශාලත්වය සඳහා වූ ජාන එකම වර්ණ දේහයක් මත ප්‍රතිබද්ධව ඇත. මෙහිදී බොහොමයක් ජනකයින්ගේ ප්‍රවේණි දර්ශ පෙන්වයි. මේකෙදි බොහොමයක් කාගෙද පෙන්වන්නේ? ප්‍රතිබද්ධ වුණයින් පස්සේ මං කිව්වා ස්වාධීන සංරචනයක් හෝ අවතරණයකට ලක් වෙන්නේ නැතුව පරම්පරාගත වෙනවා. ප්‍රතිබද්ධයක් වෙච්චාම මොකද වෙන්නේ? අන්න වර්ණ දේහයක එක ළඟ ජාන පිහිටන්න ගන්නවා. ප්‍රතිඵලය වෙන්නේ මොකද්ද? ස්වාධීන සංරචනයට ලක් වෙන්නේත් නැහැ මේ ඇලීල නැත්තම් ජාන. ඒ වගේම අවතරණයට ලක් වෙන්නේත් නැහැ. ඒ හින්දා දෙමව්පියන්ගේ ලක්ෂණ තමයි වැඩිපුර දරුවන්ට එන්නේ. ඒක තමයි යන්න ප්‍රතිබද්ධයක තියෙන විශේෂත්වය. නමුත් සාමාන්‍ය මෙන්ඩලීය කරපුවාම මේ 4ක් ඇවිල්ලා තියෙනවා. එහෙනම් අපි කියනවා මේක ප්‍රතිබද්ධයක් විදිහට සලකලා අපිට මක් කරන්න පුළුවන්ද? විසඳන්න පුළුවන්. මේ ප්‍රතිබද්ධයක් ලෙස සලකා පහත ආකාරයට විසඳිය හැකියි. මෙන්න බලන්න. අපි මේක ප්‍රතිබද්ධයක් විදිහට සලකලා මේ ගැටලුව විසඳලා බලමු. මෙන්න ජනකයි. එතකොට අපි වාක්‍යයත් මෙහෙම්මම ලියලා ගන්නවා මෙය ප්‍රතිබද්ධයක් ලෙස සලකා මෙය ප්‍රතිබද්ධයක් ලෙස සලකා පහත ආකාරයට විසඳිය හැක. විසඳිය හැක. මෙන්න අපිට හම්බෙන ජනකයි. මෙන්න ජනකයි. දැන් අපි මේකෙදි මේ ඇලීල ලකුණු කරන්නේ අපි වර්ණ දේහ මත. අපි වර්ණ දේහයක් ওই විදිහට අඳ ගන්නවා. එතකොට මේ කැපිටල් G කැපිටල් G මේ කැපිටල් N කැපිටල් N. එතකොට මෙයා තමයි කවුද? අලු සාමාන්‍ය පියාපත් දරන මැස්සා. මුහුම්කරණය කරන්නේ කාත් එක්කද? කළු අවශිෂ්ට පියාපත් දරන මැස්සන් එක්ක. කළු නම් සිම්පල් ලෙන් සිම්පල්. එතකොට මේ කළු අවශිෂ්ට පියාපත් දරන මැස්ස. මෙන ජන්මානු ගම්මු ජන්මානු මේ දෙන්නගෙන් එක්කෙනෙක් ගන්න ඕනේ. එතකොට කැපිටල් G කැපිටල් N මෙන්න එක ජන්මානුව. පැහැදිලිද? මේ අනිත් පැත්තේ සිම්පල් G සිම්පල් A. එතකොට ස්වාධීන සංරචනයට ලක් වෙන්නේ නැහැ මේ දෙන්නම එකම වර්ණ දේහේ ජන්මානු වලට එනවා. එකම වර්ණ දේහේ එනවා කොහෙටද? අන්න ජන්මානු වල. දැන් ඔන්න බලන්න.
මේ ජන්මානු ආවා මෙතනින්. මේ පැත්තෙන් මෙයා ආවා මේ. capital G, simple G, capital N, simple N. එතකොට capital G simple G අලු. capital N simple N සාමාන්‍ය පියාපත්. අන්න අපිට හම්බ වෙනවා කොච්චරද? 100ට 100ක් හම්බ. ගැටලුවට අනුව ඒක නිවැරදි. F එක පරම්පරාව මෙයා තමයි හම්බ වෙන්නේ. මෙන්න F එක. එතකොට අපි කරන්නේ F එක පරීක්ෂා මුහුමකට ලක් කරලා බලනවා. ගන්න ඔය ලැබිච්ච F එක පරීක්ෂා මුහුමකට ලක් කරනවා. මේ බලන්න මෙන්න අපිට හම්බ වෙන අලු සාමාන්‍ය පියාපත් දරන මැස්සෝ capital G simple G මේ capital N simple N අපි මුහුණකරණය කරන්නේ කාත් එක්කද? ද්විත්ව නිලීනයත් එක්ක. මේ පරීක්ෂා මුහුමේදී අපි ද්විත්ව නිලීනයව පාවිච්චි කරන්නේ. simple G simple G simple N simple N. එතකොට මෙන්න ජන්මානු ගම්මු අපි. එතකොට ප්‍රතිබද්ධයේදී අපි කිව්වා ස්වාධීන සංරචනයේට හෝ අවතරණයට ලක් නොවි මක් වෙනවද? මේවා කෙලින්ම ජන්මානු වලට යනවා. මෙන් බලන්න. මෙන්න එක ජන්මානුවක් capital G capital N එකයි. මේ අනිත් ජන්මානුව simple G simple N එකයි. මේ පැත්තේ අන්න එකමනේ තියෙන්නේ. එහෙනම් එකක් එනවා මෙතනින් simple G simple N. දැන් මේ ජන්මානු සංයෝජනය වෙලා අන්න අපිට හම්බ වෙනවා F2 පරම්පරාව. අපිට F2 පරම්පරාව හම්බ වෙනවා. මෙයාත් එක්ක යන් බලන්න. මේ පැත්තෙන් මෙයා ආවා capital G අර පැත්තෙන් simple G මෙයා capital N මේ simple එකයි. කවුද මේ? අලු සාමාන්‍ය පියාපත්. මෙයාත් එක්ක යනවා. අන්න අපිට හම්බ වෙනවා මේ simple G simple G simple N simple N. කවුද එන්නේ? කළු අවශිෂ්ට පියාපත්. කොහොමද ලැබෙන්නේ? එකට එක අනුපාතයක් ලැබෙනවා. එතකොට බලන්න අපේ දෙමව්පියොත් කවුද? දෙමව්පියොත් අලු සාමාන්‍ය කළු අවශිෂ්ට. පැහැදිලි. එතකොට මෙන්ඩල් කියපු විදිහට නෙවෙයි පරම්පරාගත වෙලා තියෙන්නේ. මෙන්ඩල් කියපු විදිහට නම් අන්න රූපානුදර්ශ නැත්තම් ප්‍රවේණ දර්ශ 4ක් හම්බ වෙනවා. මේකේ හම්බෙලා තියෙන 2යි. ඇයි? මේ ලක්ෂණ තීරණය කරන ජාන එකම වර්ණ දේහයක එකිනෙකට සමීපව පිහිටීම නිසා ඌනන විභාජනයේදී ස්වාධීන සංරචනයට හෝ අවතරණයට ලක් නොවී ජන්මානු වලට ආවම ඒකේ ප්‍රතිඵලයක් විදියට අන්න ලැබෙනවා මොනවාද? රූපානුදර්ශ 2යි හම්බ වෙන්නේ. එක හම්බ වෙනවා එකට එක අනුපාතයකින් ලැබෙන. දැන් ගාන මතක් කරන්න. ගානේ තිබ්බේ අන්න F1 පරම්පරාවේ අපිට හම්බ වෙනවා අලු සාමාන්‍ය පියාපත්. F1 පරීක්ෂා මුහුමකට ලක් කරපුවාම අලු සාමාන්‍ය පියාපත් හා කළු අවශිෂ්ට පියාපත් එකට එක අනුපාතයකින් ලැබෙනවා. එතකොට අපි මේ ගාන මේ විදිහට හදපුවාම අන්න අහන ප්‍රශ්නෙට නිවැරදි උත්තරේ හම්බුණා. එතකොට මේකේ යටින් අපි ලියලා පෙන්නන්න මේක මෙහෙම වුණයි කියලා. එතකොට අපි කියනවා ගැටලුවට අනුව
F2 පරම්පරාවේ අලු සාමාන්‍ය කළු අවශිෂ්ට මැස්සන් එකට එක අනුපාතයකි ලැබී ඇත. එනම් මෙය අපේක්ෂිත අනුපාත සමග එකඟ වේ. එතකොට ගැටලුවේ තියෙන්නේ එකට එක අනුපාතය ලැබෙනවා කියලා. අපි හදලත් පෙන්නවා මොකක් කියලාද? අන්න එකට එක අනුපාතය ලැබෙනවා කියන එක. ඔන්න ගාන හදලා පෙන්නන විදිහ. පේනවද? එතකොට අපි කිව්වා මොකක් කියලාද? මේක සාමාන්‍ය මෙන්ඩලීය මුහුමක් විදියට සලකලා ඉස්සෙල්ලා කියලා ඉන්න දරුවෝ. පැහැදිලි? සාමාන්‍ය මෙන්ඩලීය මුහුමක් විදියට සලකලා ඔක කියලා ඉන්න. ඊට පස්සේ කියන්න නෑ මේ සාමාන්‍ය මෙන්ඩලීය මූලධර්ම වලට එකඟ නෑ. ඊට පටහැනිව හැසිරෙන ප්‍රවේණික ක්‍රියාවලිය මේ ප්‍රතිබද්ධයක් වෙන්න පුළුවන්. එහෙනම් මේක ප්‍රතිබද්ධයක් විදියට සලකලා අපිට පුළුවන් මක් කරන්නද? අන්න විසඳලා පෙන්වන්න පුළුවන්කම ලැබෙනවා. එතකොට අපි F1 පරම්පරාව ගත්තා. නිවැරදි. අලු සාමාන්‍ය පියාපත් අපිට 100%ක් ආවේ ගානට අනුවම. ඊට පස්සේ පරීක්ෂා මුහුම කරා. පරීක්ෂා මුහුම කරපුවාම අන්න අපිට ලැබෙනව මොනවාද? F2 පරම්පරාවේ අලු සාමාන්‍ය කළු අවශිෂ්ට එකට එක අනුපාතයක් ලැබේ. පැහැදිලි? එහෙනම් මෙය අපේක්ෂිත අනුපාතත් එක්ක එකඟයි. එහෙනම් මෙහිදී ප්‍රතිබද්ධයක් සිදු වී ඇති බව පැහැදිලි. එතකොට ඔන්න ඕක මම ඕගොල්ලන්ට වඩා පැහැදිලිව මෙන්න මේ විදිහට දීලා තියෙනවා. ආන්න බලන්න. ඔන්න ගාන. මෙන් දැන් උත්තරේ අපි මේ ප්‍රතිබද්ධයක් ලෙස සලකා පහත ආකාරයට විසඳිය හැක. මෙන්න අලු සාමාන්‍ය කළු අවශිෂ්ට මෙන්න අපි දැන් ලියනවා මේවා වර්ණ දේහවල අපි ලියන්නේ ඇලීල. අපි ප්‍රවේණි විද්‍යාවේ මෙතෙක්කල් අපි කොහොම ලිව්වේ නැහැ. ප්‍රතිබද්ධයේදී තමයි අපි ලියන්නේ වර්ණ දේහවල මේ ඇලීල තියෙන බව. මොකද මේවා මෙන්ඩලීය නොවන ප්‍රවේණ රටා හින්දා. දැන් ජත්ත ජන්මානු මේ ජන්මානුවට මේ අන්න ඇලීල එනවා. පැහැදිලිද? තොර ජන්මානු සංයෝජනය වෙලා මෙන්න අපි ගන්නවා මොකද්ද? F1 පරම්පරාව අපි ගත්තා අලු සාමාන්‍ය පියාපත් ආන්න. ඔන්න F1 ගත්තා. ඊට පස්සේ තියෙන්නේ මේ F1 මේ අලු සාමාන්‍ය පියාපත් පරීක්ෂා මුහුමකට ලක් කරන්න තියෙන්නේ. මෙන්න පරීක්ෂා මුහුම. මේ අපිට හම්බ වෙන අලු සාමාන්‍ය පියාපත් අපි ද්විත්ව නිලීනයත් එක්ක මුහුම්කරණය කරනවා. එතකොට මෙතනදී අපිට හම්බ වෙනවා ජන්මානු. අන්න මේ තියෙන අපිට හම්බ වෙන ජන්මානු අපි ජන්මානු ටික ගන්නවා. දැන් ජන්මානු ටික ගන්නකොටම සිද්ධාන්තය තමන්ගේ මතකෙට එන්න ඕනේ. ජන්මානු හදනකොට වර්ණ දේහයක ජාන එක ළඟ පිහිටීම නිසා ඌනන විභාජනයේ ජන්මානු සෑදීමේදී ස්වාධීන සංරචනයක් වෙන්නේ නැහැ. අවතරණයකට ලක් වෙන්නේ නැහැ. කෙලින්ම ඇලීල ටික ආන්න කොහෙද යන්නේ? ජන්මානු වලට එනවා. ආන්න වර්ණ දේහනේ එන්නේ. දැන් මෙන්ඩල් නම් කිව්වේ අපි අද කියන වර්ණ දේහයට තමයි මෙන්ඩල් කිව්වේ සාධකයක් කියලා. අද අපි ඒව කියනවා මොනවා කියලාද? වර්ණ දේහය. එහෙනම් මේ වර්ණ දේහය තමයි ජන්මානු වලට. දැන් අපි දන්නවා අපේ සාමාන්‍ය සෛලයක වර්ණ දේහ 46ක් තියෙනවා. ඌනන විභාජනයේදී අන්න 23ක් ගාන එක සෛලයකට එක ජන්මානු සෛලයකට 23 ගාන එනවා. එහෙනම් මේකට ආවා මේ මෙතෙන්. මේ දෙකෙන් එකයි ඕනේ අපිට ආන්න මෙන්න ජන්මානු වලට. දැන් මොකද වෙන්නේ? මේ ජන්මානු සංයෝජනය වෙලා මෙන්න අපිට හම්බ වෙනවා අලු සාමාන්‍ය කළු අවශිෂ්ට එකට එක අනුපාතයකින් ලැබෙනවා. දැන් අපි ඕක කියනවා මෙහෙම මේ
F2 පරම්පරාවේ අලු පැහැති දේහයේ සාමාන්‍ය පියාපත් කළු දේහයේ අවශිෂ්ට පියාපත් එකට එක අනුපාතයෙන් ලැබේ. මෙම ගැටලුවේ අපේක්ෂිත අනුපාත සමග එකඟ වේ. ආන්න. මේක අපේක්ෂිත අනුපාතත් එක්ක එකඟයි. F1 ජීවියා නිපදවනු වේ ජන්මානු වර්ග දෙකක් පමණි. මේ නිසා F2 පරම්පරාවේ අලු පැහැති දිගු පියාපත් 50%ක් කළු පැහැති කෙටි පියාපත් 50%ක් ලැබේ. ශරීර වර්ණය පාලනය කරන ජානය පියාපත්වල දිග පාලනය කරන ජානය එකම වර්ණ දේහයක එකිනෙකට ලංව ප්‍රතිබද්ධව පිහිටීම මෙයට හේතු වේ. අන්න ආපහුවෙන් මේ බල දැක්කද? මේ වර්ණ දේහයේ මේ ජාන දෙක එකිනෙකට සමීපව තියෙන හින්දා මොකද උනේ? එහෙම්මම ජන්මාණු වලට ආවා. එහෙම ජන්මාණු වලට ආපු හින්දා තමයි අපිට අන්න කාගේ ලක්ෂණ මාවේද? ජනකයින්ගේ ලක්ෂණම තියෙන දරුවෝ අපිට හම්බ වෙලා තියෙන්නේ. ඒතර ප්‍රතිබද්ධය මගින් ජනකයින්ගේ ලක්ෂණම දරන ජනිතයෝ ප්‍රතිඵල වෙනව දකින්න පුළුවන් වෙනවා. මෙන්න අපි පැහැදිලි කිරීම සිද්ධ කරා. එතකොට අපිට ගාන කිව්වේ මෙය පූර්ණ ලෙස පහදන්න කියලා. අපි පහදලා පෙන්නුවා. එන්න ආපහු ගානට. මෙන්න ගැටලුව. මෙන්න අපිට දීලා තියෙන ගාන. පැහැදිලි? මේවා Tamanට හොඳ අවබෝධයක තියෙනවා නම් දරුවනේ ප්‍රවේණි විද්‍යාවේ ඕන ගානක් හදන්න පුළුවන්. ඒක පොඩි අභියෝගයක් විදියට අරගෙන හදන්න. හරිම ලේසි. ඒක කල්පනා කරලා මේක අන හදන්න තියෙන ගැටලු. මෝගන් විසින් රොසෆිලාගේ අලු පැහැති දේහය සාමාන්‍ය පියාපත් සහිත මැස්සන් කළු පාට දේහය අවශිෂ්ට පියාපත් නැත්නම් කෙටි පියාපත් මැස්සන් සමග මුහුණුකරණය කරන ලදී. F1 පරම්පරාවේ සියල්ල අලු දේහය හා සාමාන්‍ය පියාපත් දැරිය F1 ජීවීන් පරීක්ෂා මුහුමකට ලක් කර F2 පරම්පරාව ලබා ගන්නා ලදී. F2 අලු පැහැති දේහය සාමාන්‍ය පියාපත් කළු පැහැති දේහය අවශිෂ්ට පියාපත් එකට එක අනුපාතයෙන් ලැබිනි. මෙය පහදන්න කියලායි කිව්වේ. අන්න එතකොට ඔන්න අපි පැහැදිලි කිරීම කරනවා. එන්න බලන්න. අන්න විසඳුම මේ සාමාන්‍ය මෙන්ඩලීය මුහුමක් ලෙස සලකා පහත ආකාරයට විසඳන්න පුළුවන්. අන්න අලු සාමාන්‍ය කළු අවශිෂ්ට මුහුණුකරණය කරපුවාම F1 අපිට හම්බුණා අලු සාමාන්‍ය පියාපත්. අන්න ඒක ගැටලුවක් නෑ. F1 ගන්න ගැටලුවක් නෑ. ඊට පස්සේ අපි F1කින් F2 ගත්තා. අන්න පරීක්ෂා මුහුමකට ලක් කළා F1. ලක් කළ බලපුවාම අපිට ලැබෙනවා රූපානුදර්ශ 4ක්. අන්න එතන තමයි ගැටලුව තියෙන්නේ. ගානේ නම් ප්‍රවේණි දර්ශ නැත්නම් රූපානුදර්ශ දෙකයි හම්බ වෙන්නේ. ඒ ලැබෙන්නේ අලු සාමාන්‍යයි කළු අවශිෂ්ටයි විතරයි අපිට හම්බ වෙන්නේ. මේකේ ඊට අමතරව මේ දෙන්නට අමතරව මම පෙන්නන්නම් මේ ගැටලුවේ මෙයයි විතරයි හම්බෙලා තියෙන්නේ. මේක ඊට අමතරව තව දෙන්නෙක් හම්බෙලා තියෙනවා. එහෙනම් අපි කියනවා මෙය අන්න සාමාන්‍ය මෙන්ඩලීය මුහුමක් විදියට පරම්පරාගත වෙලා නැහැ. එහෙනම් අපි ඊළඟට ඉගෙන ගන්න સિદ્ધාන්තය අපි කියනවා එහෙනම් රයිට් මේක ප්‍රතිබද්ධයක් වෙන්න පුළුවන්. අන්න. එහෙනම් අපි කියනවා මෙය අන්න ප්‍රතිබද්ධයක් විදියට සලකලා අපි ඊළඟට හදලා බලනවා මේ ප්‍රතිබද්ධයක් ලෙස සලකා අපිට විසඳන්න පුළුවන්. එතකොට ප්‍රතිබද්ධ ඥාන තියෙන්නේ වර්ණ දේහ මත එකිනෙකට ලංව පරතරයකින් මේ. අන්න ඒ බව ඇඟෙන්න තමයි අපි වර්ණ දේහ මේ විදියට ඇඳලා තියෙන්නේ. ප්‍රතිබද්ධ ඥාන තියෙන්නේ වර්ණ දේහවල එකිනෙකට ලංව පරතරයකින් තියෙන. අන්න. ඒතර ඔන්න වර්ණ දේහවල අපි ඥානයන් ලකුණු කරා, ඇලීල ලකුණු කරා, ජන්මාණු හැදුවා. ජන්මාණු වලින් F1 පරම්පරාව ගත්තා. දැන් අපි F1 පරම්පරාව අන්න පරීක්ෂා මුහුමකට ලක් කරනු. මුහුමකට ලක් කරලා ජන්මාණු ටික ගන්නු. අරගෙන F2 පරම්පරාව අරන් බලපුවාම අන්න අපිට තේරෙනවා මොකද්ද? F2 පරම්පරාවේ මොකද්ද අපිට හම්බ වෙන්නේ? F2 පරම්පරාවේ F2 පරම්පරාවේ අලු සාමාන්‍ය පියාපත් කළු අවශිෂ්ට පියාපත් එකට එක අනුපාතයකින් ලැබිලා තියෙනවා. පැහැදිලිද? ඒතර ගැටලුවට අනුව ඒක තමයි වෙන්න ඕන. F2 පරම්පරාවේ අලු පැහැති දේහයේ සාමාන්‍ය පියාපත් කළු පැහැති දේහයේ අවශිෂ්ට පියාපත් එකට එක අනුපාතයෙන් ලැබිලා තියෙනවා.
ආන් මේ අපේක්ෂිත අනුපාතත් එක්ක එකගයි. F2 ජීවයා නිපදවනුවේ මෙන්න මේ අන්තිම කාරණේ ඉතා වැදගත් දරුවනේ. ඒක චුට්ටක් කල්පනාවෙන් ඔලුවට දාගන්න. F1 ජීවයා නිපදවනුවේ ජන්මානු වර්ග දෙකක් පමණ. එම නිසා F2 පරම්පරාවේ අලු පැහැති දිගු පියාපත් 50%ක් කළු පැහැති කෙටි පියාපත් 50%ක් ලැබේ. ශරීර වර්ණය පාලනය කරන ඥානය මේ ශරීර වර්ණය පාලනය කරන ඥානය හා පියාපත්වල දිග පාලනය කරන ඥානය කොහෙද තියෙන්නේ? එකම වර්ණ දේහයේ එකිනෙකට ලංව ප්‍රතිබද්ධව පිහිටීම මෙයට හේතුයි. අන්න සිද්ධාන්තය. මොකද කියන්නේ? එකිනෙකට ලංව පිහිටීම තමයි මේකට හේතුවේ. ඒතර එකිනෙකට ලංව පිහිටන හින්දා මොකද වෙන්නේ මේගොල්ලන්ට? අන්න ස්වාධීන සංරචනයකට හෝ අවතරණයට ලක් වෙන්න ඔන්න ප්‍රතිබද්ධය පිළිබඳ අපි පුළුල් සාකච්ඡාවක් සිද්ධ කරලා අවසන් කරා. අන්න අපි යනවා ඊළඟ කොටස බලන්න. අවතරණේ. එතන අපිට අර ප්‍රතිබද්ධයේ මාතෘකාව ඇතුලේ කියවුණා අවතරණය ගැන. හැබැයි මම ඒ වෙලාවේ ඒක ගැන කිසිවක් ප්‍රකාශ කරේ නැත්තේ අපි මෙතනදී අවතරණය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන හින්දා. එහෙනම් අපි යනවා ඔන්න රිකම්බිනේෂන්. රිකම්බිනේෂන් එහෙමත් නැත්නම් අන්න මොකද්ද මේ අවතරණය කියලා කිය? පැහැදිලිද? මේ බලන්න. මෙන්න අවතරණය අපි පැහැදිලි කිරී. මේ වර්ණ දේහය. අපි ඕක මේ වර්ණ දේහයේ මම වර්ණ දේහාංශත් එක්ක ඇඳ ගන්නවා. මෙන්න වර්ණ දේහාංශ බවට පත් වෙච්ච වර්ණ දේහය. එතකොට ඔන්න බලන්න. මෙන්න තවත් වර්ණ දේහයක්. අපි දන්නවා මේ විදිය සමජාත වර්ණ දේහ යුගල් තියෙනවා ඌනන විභාජනයේදී. ඌනන විභාජනයේදී අන්න සමජාත වර්ණ දේහ යුගල් දකින්න පුළුවන් වෙයි. දැන් මේ අන සමජාත වර්ණ දේහ යුගල් මොකද වෙන්නේ මෙහෙම යුගලක් තියෙනකොට? බලන්න මේ විදියට සමජාත වර්ණ දේහ යුගලක් තියෙනකොට ඔය එක වර්ණ දේහයක මේක වර්ණ දේහයක්. මේ අපි ගත්ත අනිත් වර්ණ දේහය. මේ වර්ණ දේහ එක මත එක අතිපිහිත වෙන්න පුළුවන්. වර්ණ දේහ දෙක එක මත එක අතිපිහිත වෙන්න පුළුවන්. ඔහොම මේ අතිපිහිත වන තැනකට අපි කියනවා මන්සලක් කියලා. ක්‍රොස් ඕවර් එකක් කියලා. පැහැදිලි? ඔයගොල්ලෝ සිලබස් එකේ ගැන විශේෂ සාකච්ඡාවක් කරලා නැහැ. නමුත් මම මතක් කරනවා. මේකට අපි කියනවා මොකක් කියලාද? මන්සලක් කියලා කියනවා. දැන් මොකද වෙන්නේ? දැන් මොකද වෙන්නේ? අන්න අපි දන්නවා ඌනන විභාජනේ වියෝග කලාවේදී මේ සමජාත වර්ණ දේහ වෙන් වෙන. හැබැයි මෙතන පැටලිලායි තියෙන්නේ. මෙතන පැටලිලායි තියෙන්නේ. දැන් මේ දෙන්න වෙන් වෙනකොට මොකද වෙන්න පුළුවන්? මේ රතු පාට වර්ණ දේහයේ තියෙන කොටසක් නිල් පාටකට ඇවිල්ලා නිල් පාටකෙන් කොටසක් රතු පාටකට යන්න පුළුවන්. මේ බලන්න මොකද්ද වෙන්නේ කියලා. මෙන්න නිල් පාට වර්ණ දේහය. ඒකට එනවා රතු පාට වර්ණ දේහයෙන් කොටසක් මේ. මේ රතු පාට වර්ණ දේහය
ඒ රතු පාට වර්ණ දේහයට එනවා අනෙක් වර්ණ දේහයෙන් කොටසක්. පැහැදිලිද? එතකොට මොකද වෙන්නේ? මේ වර්ණ දේහ කොටස් හුවමාරු වීමක් සිද්ධ වෙනවා. ඔන්න ඕකට තමයි අපි කියන්නේ මොකක් කියලාද? අවතරණයක් කියලා. පැහැදිලිද? ඒතර අවතරණයක් කියලා කියන්නේ ඌනන විභාජනයේදී වර්ණ දේහ කොටස් හුවමාරු වීමේ ක්‍රියාවලිය. එතකොට ජාන මාරු වෙනවා. මේකේ තියෙන එකක් එහා පැත්තට යනවා. එහා පැත්තේ තියෙන එකක් මෙහා පැත්තටමක් යනවද? ඔක අපි හඳුන්වන්නේ අවතරණ ක්‍රියාවලියක් කියලා. එතකොට මේ දැන් අපි ඉගෙන ගත්ත સિદ્ધාන්තේ ප්‍රතිබද්ධයක්නේ. මොකද ප්‍රතිබද්ධය කිව්වේ? වර්ණ දේහවල සමීපව ජාන පිහිටලා තියෙන එක. පැහැදිලි? සමීපව ජාන පිහිටලා තියෙන එක අපි කියනවා මොකක් කියලාද? අන්න ප්‍රතිබද්ධයක් කියලා. දැන් ඕක සාමාන්‍යයෙන් සිද්ධ වෙන સિદ્ધාන්තේ. එතකොට එහෙම ප්‍රතිබද්ධයක් විතර නම් මේ වගේ එකක් සලකන්න. විතර නම් තියෙන අපි ඒකට කියනවා පූර්ණ ප්‍රතිබද්ධයක් කියලා. හැබැයි මෙහෙම ප්‍රතිබද්ධයක් එක්ක ඒ කියන්නේ වර්ණ දේහක ළඟ ළඟ ජාන පිහිටනවට අමතරව මෙහෙම වර්ණ දේහ කොටස් හුවමාරු වෙලා ජාන මාරු වුණොත් අන්න අපි ඒකට කියනවා අවතරණයක් කියලා. එහෙනම් අපි ඒකට කියන්නේ මොකක් කියලාද? අන්න ප්‍රතිබද්ධයට වඩා වෙනස් වෙනවා. අන්න අසම්පූර්ණ ප්‍රතිබද්ධයක් ලෙස හඳුන්වනවා මේ වගේ එක. පැහැදිලිද? ඒතර ඔන්න අවතරණයයි ප්‍රතිබද්ධයයි අතර තියෙන සම්බන්ධයත් මම පැහැදිලි කිරීම සිද්ධ කරා. මේ බලන්න. අන්න මෙන්න මේ ටික ඕගොල්ලෝ දැනගෙන තියෙන්න ඕනේ ප්‍රතිබද්ධය ගැන. මොනවද දැනන් තියෙන්න ඕන? ජන්මානුසෑදීමේදී සිදුවන ඌනන විභාජනයේදී වර්ණ දේහාංශ කොටස් හුවමාරු වීමේ ක්‍රියාවලිය අවතරණ. කියන්නේ මොකද්ද කියන්නේ? ජන්මානුසෑදීමේදී ඌනන විභාජනයේදී වර්ණ දේහාංශ කොටස් හුවමාරු වීමේ ක්‍රියාවලිය අවතරණය නම් වේ. මේ කලාතුරකින් සිදුවන්න කියන්නේ මේ විදිහට වර්ණ දේහාංශ කොටස් හුවමාරු වීම හැමතිස්සෙම සිද්ධ වෙන එකක් නෙවෙයි. මේක ඉතා කලාතුරකින් සිදුවන ක්‍රියාවලියක් මේ වර්ණ දේහාංශ කොටස් හුවමාරු වීම. මෙමගින් වෙනස් රූපානුදර්ශ සහිත ජනිතයින් අඩු ප්‍රතිශතයකින් ලැබේ. ඔව්. ඇයි? වෙනස් රූපානුදර්ශ හැදෙන්න බෑ. ජාන මාරු වුණාම. ජාන වෙනස් වුණාම ජාන මාරු වුණාම මොකද වෙන්නේ? අපි බලාපොරොත්තු නොවිච්ච රූපානුදර්ශ ඉස්මතු වෙන්න පුළුවන්. හැබැයි හොඳට මතක තියාගන්න එවැනි රූපානුදර්ශ ඉස්මතු වෙන්නේ අඩු ප්‍රතිශතයකින්. ඇයි අඩු ප්‍රතිශතයකින් ඉස්මතු වෙන්නේ? අඩු ප්‍රතිශතයකින් ඉස්මතු වෙන්නේ අවතරණ ක්‍රියාවලිය කලාතුරකින් සිදුවන ක්‍රියාවලිය. සාමාන්‍ය ජන්මානු 10 ගානක් හැදෙනකොට අවතරණය වෙච්ච ජන්මානු එකක් දෙකක් එන්න පුළුවන්. එතකොට ඒ කියන්නේ අපි කියන අවතරණය කලාතුරකින් සිදුවන ක්‍රියාවලියක් හින්දා අන්න මේ අවතරණයෙන් ප්‍රතිඵල වන ජන්මානු සංඛ්‍යාත්මකව ඉතා අඩුයි. ඒ කියන්නේ මෙහෙම රූපානුදර්ශ වෙනස් වෙන්නේ ඉතා කලාතුරකින්. මෙහෙම රූපානුදර්ශ වෙනස් වෙන්නේ ඉතා කලාතුරකින්. පැහැදිලිද? අන්න මෙමගින් වෙනස් රූපානුදර්ශ සහිත ජනිතයින් අඩු ප්‍රතිශතයක් ලැබේ. අවතරණය මෝගන්. පැහැදිලි? ප්‍රතිබද්ධයත් මෝගන් තමයි අදහස් ඉදිරිපත් කළේ. අන්න අවතරණයත් මෝගන් ඉදිරිපත් කරලා තියෙනවා. මෝගන් තම පරීක්ෂණ සඳහා ඩ්‍රොසොෆිලා යොදාගත් අතර ඔවුන්ගේ ඥාන ප්‍රතිබද්ධ වී තිබුණත් සමහර අවස්ථාවලදී ඒවා අවතරණය නිසා ස්වාධීන සංරචනයට ලක් වී අන්න වැඩි. අවතරණය නිසා ස්වාධීන සංරචනයට ලක් වෙනවා. ඥාන වෙනස් වෙනවා. පැහැදිලි? මෝගන් කියනවා ප්‍රතිබද්ධය ඕක කියනවා ඥාන වර්ණ දේහ මත ලංව පිහිටලා තියෙන එක තමයි ප්‍රතිබද්ධය. ඒකද ස්වාධීන සංරචනය වෙන්න බෑයි කියලා. හැබැයි මොකද්ද වෙන්න පුළුවන්? මේ අවතරණය නිසා මක් වෙන්න පුළුවන්ද? ස්වාධීන සංරචනයට ලක් වෙන්න පුළුවන්. ප්‍රතිබද්ධයක් පමණක් ඇති විට අපි ඒකට කියනවා සම්පූර්ණ ප්‍රතිබද්ධයක්. අන්න දරුවෝ මතක තියාගන්න. මෙහෙම අවතරණයක් උනේ නැත්තම් මේ විදියට අන්න අවතරණයක් උනේ නැත්තම් මේ විදියට අවතරණයක් උනේ නැත්තම් අපි ඒකට කියනවා
සම්පූර්ණ ප්‍රතිබද්ධයක් පූර්ණ ප්‍රතිබද්ධයක් විතරයි තියෙන්නේ. හැබැයි අන් ප්‍රතිබද්ධයක් සමග අවතරණයක් සිදු විය හැක. ප්‍රතිබද්ධයත් එක්කමක් කියන්න පුළුවන්ද? මේ විදිහට අවතරණයක් සිද්ධ වෙන්න පුළුවන්. එහෙම වුණොත් අපි ඒකට කියනවා මොකක් කියලාද? අසම්පූර්ණ ප්‍රතිබද්ධයක් ලෙස හඳුන්වනවා. එතකොට සම්පූර්ණ ප්‍රතිබද්ධයක් කියන්නේ ප්‍රතිබද්ධයක් පමණක් සිදුවන විට එය සම්පූර්ණ ප්‍රතිබද්ධයයි. ප්‍රතිබද්ධයක් සමග අවතරණයක් සිදුවන විට එය අසම්පූර්ණ ප්‍රතිබද්ධයක් ලෙස හඳුන්වනවා. පූර්ණ ප්‍රතිබද්ධයක් ඇති විට පරීක්ෂා මොහොමෙන් ජනිතයින්ගේ රූපානුදර්ශය එකට එක අනුපාතයක් ලැබෙයි. අපි දන්නවා. අපි කලින් ඩ්‍රොසොෆිලාගේ ගාන හදලා බැලුවා. ඒකෙදි අපි දැක්ක ප්‍රතිබද්ධයක් වෙච්චාම රූපානුදර්ශ අනුපාතය මොකද ලැබෙන්නේ? එකට එක අනුපාතයක් ලැබෙයි. ඉතින් ඒක එහෙම කියන්න හේතුවක් ඇති. මොකද්ද? පූර්ණ ප්‍රතිබද්ධයක් ඇති විට පරීක්ෂා මොහොමෙන් ලැබෙන රූපානුදර්ශ අනුපාතය එකට එකක් වේ. ඒ කියන්නේ පූර්ණ ප්‍රතිබද්ධයක් නම් රූපානුදර්ශ අනුපාතය පරීක්ෂා මොහොමෙන් ලැබෙන එකට එකයි. එහෙමනම් අසම්පූර්ණ ප්‍රතිබද්ධයක් වුණොත්, ඒ කියන්නේ ප්‍රතිබද්ධයක් සමග අවතරණයක් වුණොත් F2 පරම්පරාවේ රූපානුදර්ශ අනුපාතය එකට එක ලැබෙන්නේ නැහැ. එකට එක ලැබෙන්නේ නැහැ. අන්න ඒ අනුපාතය වෙනස් වේ. එහෙනම් අපි හොයලා බලමු ප්‍රතිබද්ධයක් එක්ක අවතරණයක් වුණොත් අන රූපානුදර්ශ අනුපාතය කොයි විදිහටද වෙනස් වෙන්නේ කියන එක අපි ඊළඟ කාරණේ විදිහට හොයලා බලමු. ඒතර පූර්ණ ප්‍රතිබද්ධයක් නම් F1 ජීවීන් පරීක්ෂා මොහොමකට ලක් කළ විට F2 පරම්පරාවේ රූපානුදර්ශ අනුපාතය එකට එකක් වේ. නමුත් ප්‍රතිබද්ධයත් සමග අවතරණයක් වේ නම් ඒක දැනටත් ඔබට පොඩි ඉඟියක් එන්න එපා දරුවනේ. ඇයි? ප්‍රතිබද්ධයක් එක්ක අවතරණයක් වුණාම මොකද වෙන්නේ මේ? අන්න වර්ණ දේයාංශ කොටස් හුවමාරු වෙනවා. එතකොට ඇලීල හුවමාරු වෙනවා. එතකොට ඇලීල වෙනස් වෙනවා කියලා කියන්නේ අන්න රූපානුදර්ශ වෙනස් වෙනවා කියන එක. ඒ කියන්නේ අසම්පූර්ණ ප්‍රතිබද්ධයක් නම් රූපානුදර්ශ අනුපාතයකට එකක් වෙන්නේ නැහැ. ඊට වඩා වෙනස් එකක් ලැබෙන්නේ. ඒ වෙනස් වෙන එක මොකක්ද කියන එක අපි ඊළඟට හොයලා අන්න බලමු. මේ බලන්න. නමුත් ප්‍රතිබද්ධයත් සමග අවතරණයක් සිදුවන විට පරීක්ෂා මොහොමේ රූපානුදර්ශ 4ක් ලැබෙන අතර ඉන් ජනකයින්ට සමාන ජනිතයින් වැඩි ප්‍රතිශතයකින්ද අන් වෙනස් ජනිතයින් අඩු ප්‍රතිශතයකින්ද ලැබේ. අවතරණයේදී ජනකයින්ට වඩා වෙනස් රූපානුදර්ශ සහිත ජනිතයින් ඇතිවේ. ඔවුන් ප්‍රතිසංයෝජකයින් ලෙස හඳුන්වයි. ප්‍රතිසංයෝජකයින් අඩු ප්‍රතිශතයකින් හම්බ වේ. මෙන්න මෙහෙම එකක් කියනවා. රූපානුදර්ශ 4ක් ලැබෙනවලු. ඒකෙන් අර දෙමව්පියන්ගේ ලක්ෂණ තියෙන අය වැඩියෙන් ලැබෙනවලු. දෙමව්පියන්ගේ ලක්ෂණ නැති අය අඩුවෙන් ලැබෙනවලු. දැන් අපි ඒක හොයලා බලමු. මේක හොයලා ඉවර වෙලා අපි මේ වාක්‍ය පැහැදිලි කිරීම කරගමු. මේක දැන් නිකම් බැලුවට අපිට තේරෙන්නේ නැහැ. දැන් අපි අර ඩ්‍රොසොෆිලාගේ පරීක්ෂණයේදී මෝගන් කරපු වැඩේ කරලා බැලුවා. එකට එක අනුපාතයක් ලැබෙනවා. අපි හොයලා බැලුවා. අපිට හම්බුණා. එකට එක අනුපාතය කොහොමද දෙන්නේ කියලා. දැන් එහෙමනම් අපි යන්න මෙතනදී රූපානුදර්ශ 4ක් එන්න ඕනලු. ඒක කොහොමද දෙන්නේ කියලා හොයලා බලමු. මෙන්න යන්න. මෙන්න අවතරණය. අර අපි පැහැදිලි කරපු අවතරණය මේ තියෙන්නේ. එතකොට මොකද්ද වෙන්නේ? ඔන්න බලන්න. මම මේක ඔයගොල්ලන්ට තව ටිකක් හොඳින් පැහැදිලි කිරීම කරන්න. මේ අපිට හම්බ වෙන වර්ණ දේහය. මේකේ කැපිටල් G කැපිටල් N තියෙනවා. මෙන්න තවත් වර්ණ දේහය. ඒකේ සිම්පල් G සිම්පල් N තියෙනවා.
පැහැදිලි. මෙන්න අවතරණ ක්‍රියාවලිය. එතකොට අවතරණය කියන්නේ මේ වර්ණ දේහ අන්න එක මතයක ගැටිලා ඒගොල්ලන්ගේ කොටස් සුවමාරු වී. අපි ඔක සරලව මම මෙන්න මේ විදියට නිරූපණය කරන්න. ආන්න වැඩි. මම මේකෙදි ගන්නම් මෙයා නිල් පාටින් අදින්න. පැහැදිලි. එතකොට ඔන්න කැපිටල් G හරියට ඔලුවට දාගන්න වැඩි. මේ කැපිටල් N දැක්කත්. ඇයි මෙතන එක මතයක පැටලිලා ඉති. එතකොට මේ පැත්තේ සිම්පල් G මේ සිම්පල්. එතකොට අපි දන්නවා අන්න ඌනන විභාජනයේ වියෝග කලාවේදී වර්ණ දෙක වෙන් වෙනවා. වෙන් වෙනකොට මෙන්න මෙතනින් මක් වෙනවද? ආන්න ඔය වෙන් වෙලා යන විදියනේ. එතකොට ඔන්න බලන්න මොකද්ද වෙන්නේ කියලා එහෙනම්. මෙන්න මෙහෙම එකක්. මේ නිල් පාට කොටසක් තියෙනවා. ඒකේ තියෙනවා කැපිටල් G. මේ පහලින් තියෙනවා රතු පාට කොටසක්. ඒකේ තියෙනවා අන්න සිම්පල් N. දැක්ක. මේ සිම්පල් G මේ කැපිටල් N. තේරුණාද වැඩි? එතන මේ අවතරණයෙන් මාරු වුණා මේ දෙන්නම. කැපිටල් N සිම්පල් N මක් වුණාද? අන්න මාරු වීම සිද්ධ වුණා. එතන අපිට ජන්මානු හදනකොට අපිට මේ જાතියේ ජන්මානුවක් කෙලින්ම හම්බ වෙනවා මේ. කැපිටල් G කැපිටල් N. ඔය එක ජන්මානුවක්. මේ අනිත් ජන්මානුව මම ඒ පාටම ගන්න. ඒකේ තියෙන සිම්පල් G සිම්පල් N. එතකොට මෙන්න මෙහෙම ජන්මානු හැදෙන්න තමයි වැඩි ඉඩක් තියෙන්නේ. වැඩි සම්භාවිතාවයක් තියෙන මෙහෙම ජන්මානු හැදෙන්න. හැබැයි මෙහෙම ජන්මානු 10 ගාණක් හැදෙන අතරේ කලාතුරකින් මෙන්න මේ විදියට වර්ණ දේහ කොටස් හුවමාරු වෙලා ජන්මානු හැදෙන්නත් පුළුවන්. ඒ හැදිච්ච එකක් තමයි මේ තියෙන්නේ. පැහැදිලිද? මේක කැපිටල් G අන්න එයාගේ පහළ කොටස මාරු වුණා. මේ කවුද? අන්න සිම්පල් N අන්න ජන්මානුවක්. අනිත් පැත්තේ මේ සිම්පල් G හොඳ කල්පනාවෙන් බලන්න. කැපිටල් N අන්න ජන. එතකොට මේ මොනවද මේ? මේ අපිට හම්බ වෙන සාමාන්‍ය ජන්මානු. සාමාන්‍ය ජන්මානු. එතකොට සාමාන්‍ය ලිංගික ප්‍රජනනය සඳහා උනන විභාජනයේදී හදන ජන්මානු. කලාතුරකින් හැදෙන මේ අවතරණයෙන් ලැබෙන ජන්මානු. ඔබට ඔන්න ඕක පැහැදිලි කරගන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේ වර්ණ දේහ දෙකක්. ඒ වර්ණ දේහ දෙක ජන්මානු හදනකොට කෙලින්ම අන්න ජන්මානු වලට යන්න පුළුවන්. ඒ වගේම කලාතුරකින් මේ දෙන්නමක් වෙලාද
වර්ණදේය දෙක වර්ණදේය කොටස් හුවමාරු කරගෙන මේ විදියට අන්න ජන්මානු වලට යන්නත් පුළුවන්. හැබැයි මේ විදිහේ ජන්මානු 1000ක් හැදෙනකොට මේ වගේ ඒවා කලාතුරකින් එකක් දෙකක් හැදේ. ඒ කියන්නේ මේවා 10 ගාණක් හැදෙනකොට මේ වලින් එකක් දෙකක් හැදේ. ඒ කියන්නේ අවතරණය කලාතුරකින් සිද්ධ වෙයි. ඒ කියන්නේ මෙන්න මෙහෙම අවතරණයෙන් ලැබෙන දරුවෝ ප්‍රතිශතයක් විදියට ඉතා අඩු. අනික ඔබ තදින් මතක තියාගන්න ඕනේ අන කිසියම් මුහුණුකරණයක් දීලා ඒකේ වැඩි ප්‍රතිශතයකින් කොටසක් හම්බෙනවා නම් ඒවා අවතරණය නොවිච්ච සාමාන්‍ය ජන්මාන. හැබැයි ලැබෙන දරුවෝ අඩු ප්‍රතිශතයකින් ලැබෙනවා. ඒ කියන්නේ එතන මොකක්ද වෙලා තියෙන්නේ? අවතරණයක් වෙලා තියෙනවා කියන එක පැහැදිලි. එතකොට ඕගොල්ලන්ට ඔන්න පැහැදිලි කරගන්න පුළුවන් අවතරණය සරල නිරූපණයක් මේ කරලා තියෙන්නේ කොහොමද මේ අවතරණ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ කියලා. දැන් ඕක ඕගොල්ලන්ට වඩාත් පැහැදිලි වෙන්න ආන්න මම දාලා තියෙනවා මේ විදිහට. බලන්න ඒක. මෙන්න පැහැදිලිද? එතකොට මේ වර්ණ දේහවල අන්න ඇලීල තියෙනවා. අලු සාමාන්‍ය පියාපත් අන්න වෙන. එතකොට මේ දෙන්න මාරු වෙනවා මේ විදිහටම. අවතරණයේදී වර්ණ දේහ කොටස් සුව මාරු වෙනවා. දැක්කද කැපිටල් G කැපිටල් N වෙනුවට සිම්පල් N. ආන්න. වෙනවා සිම්පල් N වෙනුවට කැපිටල් N. එතකොට මේ අපිට සාමාන්‍ය විදියට හම්බ වෙන ජන්මානු අවතරණයට ලක් වෙලා නැහැ. මේගොල්ල අපිට හම්බ වෙනවා වැඩි ප්‍රතිශතයකින් ලැබෙන. මේ මාරු වෙච්ච ඒවා මේ. ආන්න අවතරණයෙන් ලැබුණු ජන්මානු අඩු ප්‍රතිශතයකින් හම්බ වෙනවා. අද අපි අවසන් කරා ඊළඟ මෙන්ඩලීය නොවන ප්‍රවේණ රටාව අවතරණය පිළිබඳව අපි සාකච්ඡා කරලා අවසන් කරා. අපිට තියෙන අවතරණයේ ගැටලුවක් සාකච්ඡා කරන්න. අපි යන්න ඒ අවතරණයේ ගැටලුවෙන් අපි නැවත හමු වෙමු.